පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් පැහැදිලි කරන මූලික ධර්මය සම්පූර්ණයෙන්ම හිත නිවා ගන්න දේශනා කරපු එක. ඒ කියන්නේ මේ ධර්මයේ හුරු කරගෙන ඉස්සරහට යනකොට මේ වෙලාවෙම තමන්ව නිවෙන්න පටන් ගන්නවා. එතකොට මේ වෙලාවෙම තමන්ව නිවා ගන්න කැමති කෙනෙක් මරණින් එහා පැත්තේ කතාවක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ කතාව. මේ ජීවිතයේ තුලදීම නිවෙන්න පුළුවන් විදිහේ එකක් බුදු කෙනෙක් මතු කරන්නේ. මේ දැන් මේ ධර්මයේ තුල ප්‍රායෝගිකව හැසිරුණොත් නිවෙන්න පුළුවන්. එතකොට ඒක කොයිතරම් සාන්දෘෂ්ටිකද? බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා සමහර අය ඔබ වහන්සේ කියන කාරණේ මට දැන් කියන්න, මේ වෙලාවේ කියන්න, පරණ ඒවා මට කියන්නත් එපා, අනාගතයට වෙන ඒවා මට කියන්නත් එපා. ඔබ වහන්සේ දැන් නිවෙන එකක් ගැන මට කියන්න කියලා ඔය සමහර අය කියලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ එතකොට මතක් කරලා තියෙනවා මේ අතීත දුක ගැන මම ඔබලාට කියන්න යන්නේ නැහැ. මොකද අතීත දුක අතීතයට එකතු වෙලා ඉවරයි. ඉතින් පරණ එකක් ගැන මොකටද කියන්නේ කියලා ඔබට හිතෙන්න පුළුවන්. අනාගතේ එන දුක ගැන මම කියන්නෙත් නැහැ. මොකද අනාගතයට එන දුකක් ගැන මොකටද ආයේ දැන් අහන්නේ කියලා කෙනෙක් හිතන්නත් පුළුවන්. ඒ නිසා මම දැන් දුක හැදෙන විදිහ කියන්නම් කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. මේ අපි අත්දකින්න ලෝකයේ තුල ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් අත්දකින්න ලෝකයේ තුල චන්දරාගයේ ඇති වෙන විදියට, නන්දිය ඇති වෙන විදියට, තෘෂ්ණාව ඇති වෙන විදියට මේ ඉන්ද්‍රියන් ආයතන පරිහරණය කරනකොට ඒ පරිහරණය කරන තැන දුක හට ගන්නවා කියලා. පරිහරණය කරන දේවල් ඒ මොහොතේම අතහැරලා දාන්න පුළුවන් නම් දුක එතන නිරුද්ධ වෙනවා කියලා. දැන් අපිට වෙලා තියෙන්නේ අපි අත්දකින්න ලෝකයේ තුල හැම වෙලාවකම තණ්හාව ඇති වෙනවා. නමුත් අපිට හරි අමාරුයි පින්වත්නි, තණ්හාව ඇති නොවන විදිහට කල්පනා කරන්න අපිට බෑ. ඒක තමයි අපි මුහුණ දෙන බරපතල අවුල. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුල දායාද වුණාට පස්සේ කවදාවත් තණ්හාව ඇති නොවන විදිහට හිත හැදෙනවා. රූප පේනවා, ශබ්ද ඇහෙනවා, ගඳ සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, කයට පහස දැනෙනවා. හැබැයි මොකද්ද නැත්තේ? තණ්හාව නැහැ. තණ්හාව අයින් කරලා දාලා ලෝකේ දිහා බලන විදිහ තමයි අරහත්ත්වය කියලා කියන්නේ. ඒතර ඒක නිකාම්ම ඇති වෙන්නේ නැහැ. මේ පංචස්කන්ධය පිළිබඳ ඉතා ගැඹුරින් අවබෝධ කරගන්නවා. ඇත්තටම අවබෝධ කරනවා කියලා වෙන මොකක්වත් නැහැ. පංචස්කන්ධය පිළිබඳව අවබෝධ කරගන්නයි තියෙන්නේ. එතකොට මේ ඇත්තන්ගේ මේ මාතෘකා පාඩයක් හැටියටත් සිහි ගන්නවලා තියෙනවා. විශේෂයෙන්ම මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව තුළ අවබෝධය කරා යනකොට කොහොමද Tamanගේ ජීවිතේ විදර්ශනා කරගන්නේ කියලා. ඇත්තටම නිවන් දකින්න කෙනෙක් ජීවිතේ විදර්ශනා කරන්න ඕනේ. විදර්ශනා කරන්න නැතුව බණ අහලා අද නිවන් දකින්න බෑ. බුද්ධ කාලේ නම් බණ අහලා නිවන් දැකපු අයත් හිටියා. නමුත් ඒ අයට හොඳ ප්‍රඥාවක් තිබ්බා. අද එහෙම මෝරපු ප්‍රඥාවක් තියෙන මිනිස්සු මට නම් හම්බෙලා නැහැ. ඔය කොහේරි අහු මුළු වල ඉඳත් බැරිකමකුත් නැහැ. අහු මුළු වල කියලා කියන්නේ ඉතින් ඔය මුළු ගැන්විලා ඉඳ බැරිකමක් නැහැ. එහෙම නිගෞරවයට අගෞරවයකට නෙමෙයි. ඔය කොහේරි මුළු ගැන්විලා හැම කෙනෙක් ඉඳත් පුළුවන්. හැබැයි ඉතින් අවබෝධයේ කරාම ඉන්න පාර හැදිලා තිබ්බත් ඉතින් ප්‍රඥාව නැති වුණාමත් ලොකු අවුලකට පටලෙන්න පුළුවන්. ප්‍රඥාව නැති වුණාම ඉතින් හරියට මේ පිරිහිච්ච ලෝකයකනේ අපි ඉන්නේ. ඒ නිසා මේ පිරිහිච්ච ලෝකයෙන් ප්‍රඥාව නැති කෙනෙක් ඕනෑම වෙලාවක අමාරු වැටෙන්න පුළුවන්. ඒ කියන්නේ අවබෝධයේ කරාම යන්න පින තියෙන කෙනෙක් පවා මේ කාම ලෝකෙන් රාගයෙන් යට ගිහින් සමහර විට Tamanගේ ජීවිතේ නිවන කරාම ඉන්න පින තියෙනවා. කුසලතාවයේ තියෙනවා. නමුත් නිවන් මාර්ගයත් යට ගිහින් අමාරු වැටිච්ච අය මම දැකලා තියෙනවා. අපි දැකලා තියෙනවා යාළට ඇත්තටම ධර්මයට ආවොත් මොනවා හරි කරගන්න බැරි කමකුත් නැහැ කියලාත් අපිට හිතෙනවා. ඊට පස්සේ ඉතින් සමහරලාවට විවාහ ජීවිතේ පැත්තටම ගිහින් ඊට පස්සේ දරුමල් ලොඬ කිරිපිටිය ඇද ඉන්න ගතියකුත් තියෙනවා ඊට පස්සේ. ඉතින් ඊට පස්සේ තමයි තේරෙන්නේ අපරාධී කාලේ අර ධර්මයේ දිහුණු කරගෙන ඉස්සරහට ගියා නම් සෑහෙන දෙයක් කරගන්න තිබ්බා කියලා. විවාහ වෙච්ච ගොඩක් දෙනෙකුට එහෙම පසුතැවීමක් තියෙනවා ඇත්තටම. මොකද්ද මේ ගෙවන කර්මය කියලා වගේ අදහසක් තියෙනවා. දැන් බුද්ධ කාලේ වාසනාවකට බුදුරජාන් වහන්සේ මේ සත්‍ය මතු කරලා පෙන්නුවානේ. උනා සත්‍ය මතු කරලා කියලා දුන්නා හරියටම ඉලක්කයට නිවෙන විදිය. දැන් අර එක හාමුදුරුව කෙනෙක් හිටියා. ඒ හාමුදුරුවෝ බොහොම බිරිඳකින් අවසර අරගෙන මහණ වුණා. නමුත් බිරිඳ කැමති නැහැ හාමුදුරුවෝ මහණකම් කරනවට.
මිනිස්සු අතේ පණිවිඩය වන්න පටන් ගත්තා. මම මේ තනියෙන් ඉන්නවා. මං කොහොමද තනියෙන් ඉන්නේ ගෙදරට වෙලා? ඔය සිවුරක් පොරවගෙන ඉන්නවා. ඉතින් අපි දෙන්න දෙපැත්තට වෙලා ඉන්නවා. මට නම් තනියෙන් මේ ගෙදර ඉන්න බෑ. වහාම එන්න කියලා ඒ පැත්තට යන හැම මිනිස්සෙක් අතේම පණිවිඩය වන්න පටන් ගත්තා. ඉතින් පණිවිඩය යවනවා මේක හරි කරදරයි අර හාමුදුරුවන්ට. ඉතින් අවංකව මහාන වෙච්ච කෙනෙක්. ඒ හාමුදුරුවෝ බොහොම ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච කෙනෙක්. ඉතින් මේ පණිවිඩය යවනකොට මේ හාමුදුරුවන්ට හිතුණා මේ මහානකම හරියන්නේ. හොඳම දේ තමයි සිවුර අත්හැරලා දාලා යන එක. මොකද මේ කාන්තාවකින් හරි ගැළවිල්ලක් නැහැ. කොයි වෙලාවෙත් පණිවිඩය වෙනවා. ගේද්ද මේ වැට ළඟට වෙලා කවුරු හරි ඒ ආරාමයේ පැත්තට යනවනම් කොහෙද යන්නේ කියලා අහනවා. ඒ අර පැත්තේ නම් මේ හාමුදුරුවන්ට පණිවිඩයක් කියන්න කියලා පණිවිඩය වෙනවා. ඉතින් හරි කරදරයිනේ මේක. ඉතින් මේ හාමුදුරුවෝ බැලුව හොඳම දේ තමයි සිවුර අත්හැරලා යන එකයි. මහානකම කරන්නත් බෑ. ඒ ඉතින් ගෙදර කාන්තාවත් ඉතින් මේ කොයි වෙලාවෙත් මේ වැට ළඟට වෙලා මහ දුකක් නේ විඳිනව නැත්තේ කියලා හිතෙන්න ඇති. ඉතින් ගිහින් ගුරුවරයා ළඟට ගිහින් කිව්වා මේ ස්වාමීනි මට මහානකම හරියන්නේ නැහැ. මම සිවුර අත්හැරින්න කියලා. ඇත්තද ඇයි කියලා ඇහුවා. මම මේ යන්න තීරණය කරේ වෙන මොකටවත් නෙමෙයි මට මේ අපේ මේ ගෙදර බිරිඳ පණිවිඩය වෙනවා කොයි වෙලාවෙත්. එහෙම දෙහිනම් මොකද කරන්නේ? ඉතින් ඕක හරි අවුලක් තමයි. අපි කෝකටත් බුදුරජාණන් වහන්සේටත් කියලා යමුකෝ කියලා මේ හාමුදුරුවෝ ඉතින් අර සත්පුරුෂකමට බුදුරජාණන් වහන්සේ ළඟට එක් කරන ගියා. ඉතින් බලෙම්ම වගේ. නෑ බුදුරජාණන් වහන්සේ ළඟට යන්න ඕනේ නෑ මං යන්නම් කියද්දි නෑ අපි පොඩ්ඩක් ගිහින් කෝකටත් බුදුහාමුදුරුවොත් එක්කත් කතා කරමුකෝ කියලා බුදුහාමුදුරුවෝ ළඟට එක් කරන ගියා. එක් කරන ගියාම ඇහුවා ඇයි මොකද මහණෙනි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේට අර භික්ෂුව කියනවා මේ ස්වාමීනි මේ භික්ෂුව කල්පනා කරනවා සිවුර අත්තරින්න මේ බිරිඳගෙන් හරියට කරදරයිලු පණිවිඩය වෙනවලු මහානකම කරගෙන ඉන්න අමාරුයි මේ පණිවිඩය වෙනවා කොයි වෙලාවෙත් ඇයි එන්නේ නැද්ද කියලා අහලා මේ ගෙදර මට තනියෙන් ඉන්න බෑ කියලා පණිවිඩය වෙනවා. ඉතින් ඒකයි මම මේ පොඩ්ඩක් ඔබ වහන්සේ ළඟට එක් කරනවා. ඒතකොට බුදුරජාණන් වහන්සේ කිව්වා ආයේ කාලෙත් ওই බිරිඳ ඔහම තමයි කියලා අතීත සිද්ධියක් කියලා සිහිය උපද්දවලා යන්තම් මේ ධර්මය අවබෝධ වෙන තැනටම පාර හදලා දුන්නා බුදුරජාණන් වහන්සේ. ඉතින් අද ඊට වඩා පිරිහිච්ච සමාජයක් නේ. අද ඕන වෙලාවක පිරිහෙන්න පුළුවන්. ධර්මයක් දියුණු කරන කෙනත් කබලෙන් ලිපට වැටෙන්න පුළුවන්. ඒ නිසා බොහෝම පරිස්සම් වෙන්න ඕනේ. මේ පරිස්සම් එක දෙයයි පරිස්සම්. එකම දෙයකින් පරිස්සම් වෙන්නේ. මොකද්ද? සති සම්පජඤ්ඤේ. සිහි නුවණ තිබ්බොත් ඒ ඇති. සීලයෙන් පරිස්සම් වෙන්න බෑ. දැන් සීල් රැක කියලා පරිස්සම් වෙන්න බෑයි. සීල සම්පත්තිය තිබ්බත් චිත්ත විපත්තිය බලපාන්න පුළුවන්. එහෙනම් මේ එක එක පැති වලින් අමාරු වැටෙන්න පුළුවන්. හොඳයි සීල සම්පත්තියයි චිත්ත සම්පත්තියයි දෙකම තිබ්බත් වැඩ නැහැ. දිට්ඨ විපත්තියෙන් බලපාන්න පුළුවන්. ඒ කේන්දර පස්සේ ගිහින්, දේවාල පස්සේ ගිහින්, නැකත් පස්සේ ගිහින්, වෙලාවල් වල වැඩ කරන්න ගිහින්, හුණේ කැඟට වැටුනාම ඒවට කලබල වෙලා ඔය වගේ එක එක පුංචි දෘෂ්ටි සමහර ඒවා මහා බරපතල ඒවා නෙමෙයි. දිට්ඨි විපත්තිය බලපාලා අමාරු වැටෙන්න පුළුවන්. ඊට පස්සේ ඔය සීල විපත්ති, සීල සම්පත්තියයි, චිත්ත සම්පත්තියයි, දිට්ඨ සම්පත්තිය ඔක්කොම තියෙනවා කියමු. ආජීව විපත්තිය බලපාන්න පුළුවන්. බලන්න කී පැත්තකින් මිනිහෙක් පරිස්සම් වෙන්න ඕනද කියලා. ඔය හැම පැත්තෙම පරිස්සම් වෙන්න පුළුවන් දේ තමයි සති සම්පජඤ්ඤය. මොකද්ද? සති සම්පජඤ්ඤය. සිහි නුවණ තිබ්බොත් බේරෙන්න පුළුවන්. නැත්තම් නම් බෑ. පැවිද්දෙකුටවත් බේරෙන්න බෑ. පැවිද්ද වුණත් හරි අමාරුයිනේ කරගෙන යන්නේ. මොකද පැවිද්දෙක් නම් විශේෂයෙන්ම ওই ලාභ සත්කාර වලට යට වෙයි. පැවිදි ජීවිතේ තරම් ලාභ සත්කාර ලැබෙන තවත් තැනක් නැහැනේ. අපි පුදුම පිනක් මේ පැවිද්ද කියන්නේ. මේ මිනිසු කියනවා කන්න බොන්න නැති කමට පැවිදි වෙනවා කියලා. පින්වත්නි මහාන වුණාට පස්සේ එහෙනම් ඉතින් කන්න බොන්න නැත්තම් ওই පොලිමේ ඇවිල්ලා මේ දවස්වල මහාන වෙන්න එපා. ඒගේවල් වල කන්න නැති මිනිස්සු ඉන්නේ ඕනතරම්. එහෙම මහාන වෙන්න හිතෙන්නේ නැහැ. මේකට මහා පිනක් තියෙන්න ඕනේ. පුදුම ලැබීමක් පැවිද්ද කියන්නේ. මොනවද ලැබෙන්නේ නැත්තේ? ඒ ලාභ සත්කාර විසින් පැවිද්ද යට කරන්න පුළුවන්. ඒ නිසා භික්ෂුවක් වුණත් පරිස්සම් වෙන්න ඕන සති සම්පජාඤ්ඤේ තියෙන්න ඕනේ. ඉතින් කොච්චර සති සම්පජාඤ්ඤේ තිබ්බත් වැඩක් නැහැ. විදර්ශනා ඥානෙ නැති වුණොත් එimhe නිවන කියන්නේ හීනයක් වගේ පින්නත්. නිවන් අවබෝධය කරා යන්න බෑ. මේ විදර්ශනා කරනවා කියන එක බුද්ධ ශ්‍රාවකයෙකුට තියෙන්න ඕන දෙයක්. මුලින් සීලයෙන් අනුග්‍රහය හදා ගන්නවා ඊළඟට සීලානුග්‍රහිතාව කියලා කියන්නේ ඊළඟට පින්වත්නි මේ සුතානුග්‍රහිත හොත්තට ධර්මය අහනවා. අහලා හොත්තට දහම් දැනුම දියුණු කරගන්නවා. ඒකට කියන්නේ මොකද්ද? සුතානුග්‍රහිතාව. ඊට පස්සේ ඊළඟට කරන්න ඕන දේ තමයි සාකච්ඡානුග්‍රහිතාව. ඊට පස්සේ සැක ගැටලු තැන් තියෙනවා හාඳුරුවරුත් එක්ක කතා කරන්න ඕන. ධර්මයේ දන්න අයත් එක්ක පොඩ්ඩක් කතා බහ කරන්න ඕන. කතා බහ කරලා අඩුපාඩු ටික හදා ගන්න ඕන. මොකද අර අහගත්තේ වගේත් පොඩි අවුල් තියෙන්න පුළුවන්. සාකච්ඡානුග්‍රහිතාය. ඊළඟට සමතානුග්‍රහිතාය.
හුද්දට ඔය බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, මෛත්‍රිය ඔය වගේ භාවනා දියුණු කරන්න ඕනේ. ඒ භාවනාවෙන් දියුණු කරනකොට බොහෝම හිත ගැඹුරු තැනක නවතිනවා. භාවනාව දියුණු කරන යනකොට බොහෝම හොඳට හිත නිසල වෙලා මේ කෙලෙස් ධර්මයන් උපදින්න නැතුව එක තැනකදී පින්වත්නි හිත බොහෝම සංසුන් වෙනවා. අන්නේ සංසුන් වෙච්ච තැනකදී විදර්ශනා කරන්න ඕනේ. අන්න එතකොට නිවනට හිතපත් වෙනවා. බලන්න එතකොට කොච්චර පැහැදිලිද මේ ක්‍රමේ? එකපාර භාවනා කළා කියලා කාටවත් නිවන හම්බෙන්නේ නැහැ. එහෙම නිවන හම්බෙන්නේ නැහැ. ඒවා ක්‍රමානුකූලව දැන් බලන්න මුලින්ම සීලානුග්‍රහිතාච සීලයෙන් උදව්ව හදාගෙන හොඳට ධර්ම ශ්‍රවණය කරලා දහම් නුවණ දහම් දැනුමත් හදාගෙන හොඳට දහම් දැනුම හදා ගන්න ඕනේ. දහම් දැනුම කියන්නේ මේ හාමුදුරුවෝ කියන ඒවාම නෙමෙයි. හොඳට පොතපත පරිශීලනය කරලා ත්‍රිපිටකය හොඳට බලලා සමහර අය කියනවා ත්‍රිපිටකයත් වෙනස් වෙලා කියලා. පින්වත්නි ත්‍රිපිටකය ඒ කියන්නේ අපේ දෘෂ්ටියේ හැටියටනේ. මට මතකයි පහුගිය කාලේ පුද්ගලෙක් කිව්වා මේ බොහොම ප්‍රසිද්ධියේ කිව්වා මේ අවුරුදු 2500ක් ආපු එකක් මොනවා වෙන්න බැරිද කියලා. 2500ක් ආපු පොතක් මොනවද වෙන්න බැරි කියලා. ඒ ඉතින් අපේ නුවණේ ප්‍රමාණයනේ මේවා මේ රහතන් වහන්සේලා පරිස්සම් කරගෙන ආවේ. අපි වගේ මේ අන්ධබාල පෘථග්ජන අය නෙමෙයි. හතර පද ගාතාවක් මතක තියාගන්න බැරි අපි වගේ අය නෙමෙයි මේ ධර්මයේ රැකගෙන ආවේ. රහතන් වහන්සේලා මේ ධර්මයේ රැකගෙන ආවේ. පරම්පරාවෙන් පරම්පරාවට මේව කටපාඩම් කරවගෙන මේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කිරීම දක්වාම ගෙනාවේ අරහත් උත්තමයන් වහන්සේලා. ඒතකොට ඒ නිසා උන්වහන්සේලා ගෙනාපු මේ ධර්මයේ ඔක්කොම ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඔක්කොම ත්‍රිපිටකේ නෑ. එයි නැත්තේ ඔක්කොම බුදුහාමුදුරුවෝ දේශනා කරපුවා. මොකද බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඔක්කොම නැත්තේ බුදුහාමුදුරුවෝගෙන් අහගත්ත ටිකනේ ඔකේ තියෙන්නේ. ඇයි අර ආනන්ද හාමුදුරුවෝ නේද කියන්නේ මේ ආනන්ද හාමුදුරුවන්ගේ තේර ගාථාවේ තියෙනවා මම බුදුරජාණන් වහන්සේගෙන් අහලා ධර්මයේ 82000ක් දරාගත්තා ශ්‍රාවකයන්ගෙන් අහලා 2000ක් දරාගත්තා එතකොට 84000යි කියනවා. එතකොට ආනන්දහරු අහගත්ත ටික මේ තියෙන්නේ. ආනන්දහරු හොඳ මතක ශක්තියක් තියෙන කෙනෙක්. ඉතින් ආනන්ද විනේ එහෙම ඉතින් උපාලි මහරහතන් වහන්සේලා ඒවා දරාගෙන ආවේ. ඉතින් මේවා අදත් මේ බුරුමෙහෙම ඉන්නවා ත්‍රිපිටකයේම කටපාඩම් වෙච්ච ස්වාමීන් වහන්සේලා. ඒ නිසා එහෙමනම් අදත් මේ දැනුත් ඉන්නවා. මේ අපි බණ කියන වෙලාවෙත් වැඩ ඉන්නවා ස්වාමීන් වහන්සේලා කීප නමක්. ත්‍රිපිටකයේම. එහෙමනම් අර බුද්ධ කාලයේ රහත්වයට පත්වෙච්ච උත්තමයන් වහන්සේලාගේ මතක ශක්තිය ගැන කවර කතාවද? අපි වගේ අපිට ඉතින් අර හතර පද ගාතාවක් බෑනේ මතක තියාගන්න නේද? සතියක්වත් පාඩම් කරන්න එපා. ඕක මතක තියාගන්න. අපි හිතනවා එහෙනම් අපි වගේම වෙන්න ඇති මේ ලෝකයේ ඔක්කොම කියලා. එහෙම නෑ පින්වත්. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සමහර ඒවා ත්‍රිපිටකේ නෑ. දැන් උදාහරණයක් විදිහට ආනන්දහරු සමහර ඒවා අහලා තියෙනවා. දැන් මහියංගණියට ඇවිල්ලා බුදුහාමුදුරුවෝ බණ කිව්වනේ. එතකොට පෙරුමක සුමන කියලා කෙනෙක් සෝවාන් වෙලා තියෙනවා. සබරගමුව පාලනය කරපු ප්‍රාදේශීය පාලකයා තමයි පෙරුමක සුමන කියලා කියන්නේ. එයාට තමයි දැන් ওই සුමන සමන් දෙවියෝ කියලා කතා කරන්නේ. එතකොට එයා සෝවාන් වෙන්න මොනවා හරි ගැඹුරු කතාවක් කියන්න ඇති බුදුරජාණන් වහන්සේ. ඊටාම ගැඹුරු දාර්ශනික විග්‍රහයක් එයාට සෝවාන් වෙන්න බණක් කියලා තියෙනවා. නමුත් මහියංගණයට ඇවිල්ලා කියපු බණ ත්‍රිපිටකේ කොහෙවත් නැහැ. ඇයි නැත්තේ? මුල් අවුරුදු 20 ඇතුළත තමයි මහියංගණයට ඇවිල්ලා භාගතුන් වහන්සේ ධර්මයේ කිව්වේ. ඒතකොට කෙනෙක් කියන්න පුළුවන් මුල් අවුරුදු 20 ඇතුළත දේශනා කරපු මොකුත්ම නැද්ද? නෑ, තියෙනවා. දැන් ධම්මචක්කපවත්තන සූත්‍රයේ මුලින්ම දේශනා. ඒවා තියෙනවා. නමුත් ඇතැම් කොටස් මග හැරෙන්න පුළුවන්. ඒක මේ භාගතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සංඝයාගේ ගැටලුවක් නෙමෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පංචස්කන්ධය, පටිච්ච සමුප්පාදය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රදාන වීරිය, සතර ඊඩදිපාද, පංච බල, පංචේන්ද්‍රිය, සප්තබොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය ආදී මූලික ධර්මයේ කිසිදු අඩුවක් නැතුව ත්‍රිපිටකයේ තියෙනවා. ඒ නිසා මේ නිවනට අදාළ ධර්මයේ කිසිම අඩුවක් නැතුව අද තියෙනවා. ඒක ගැටලුවක් නෑ. ඒ නිසා ඕනෑම කෙනෙකුට ධර්මයේ පුහුණු කළොත් ඒකේ ප්‍රතිඵල ලබා ගන්න බැරි කමක් නෑ. ඉතින් අර ධර්මයේ පුහුණු කිරීම තමයි දැන් කරන්න ඕනේ. ඉතින් පුහුණු කරනකොට පින්වත්නි එක දෙයයි කරන්න ඕනේ ඇත්තටම. පුහුණු කරන්න තියෙන්නේ මේ නිවන අවබෝධ කරන්න පාරවල් ගොඩක් තියෙනවා ඇත්තටම. එකම නිවනට යන පාරවල් ගොඩක් තියෙනවා. හරියට අනුරාධපුරයේ රුවන්වැලි සෑය වඳින්න යන්න එකපාරක් නෙමෙයිනේ තියෙන්නේ. කොයිතරම් පාරවල් තියෙනවද? නුවර මාලිගාවට යන්න මාලිගාව වඳින්නම ඕන මිනිස්සෙකුට කුරුණෑගල පැත්තෙන් යන්නත් පුළුවන්. ඊට පස්සේ මේ ප්‍රධාන නුවර පාරේ යන්නත් පුළුවන්. ඔය එක එක පැති වලින් නුවරට එනවා. එතකොට නුවරට එනවා ඒ වගේ නිවනටත් එක එක පාරවල් තියෙනවා. නිවන් අවබෝධයටත් පාරවල් ගොඩක් තියෙනවා.
හැබැයි එක තැනකින් ශ්‍රාවකයා එකම සත්‍ය දකින තැනකට එකතු වෙනවා. ඒ කෙනා සත්‍ය දකින විදිහේ වෙනස්කම් තියෙනවා ඇත්තටම. ඒ කියන්නේ රහත් වෙච්ච 4 දෙනෙක් අරගෙන ඇහුවොත් එහෙම ඒ හාමුදුරුවෝ 4 දෙනා කියන්නේ කතාන්දර 4ක් ඇත්තටම. ඒක උන්වහන්සේලගේ වරදක් නෙමෙයි. අර කෑල ගහක් ගැන හොයන්න යන මිනිහෙක් කෑල ගහ හොයන්න ගිහින් එයා අහනවලු මේ දැන් ඔකට ලස්සන උදාහරණේ තමයි මේ අලුතෙන් මහාන වෙච්ච හාමුදුරුවෝ කෙනෙක් ගිහින් ඇහුවා ඒ අලුතෙන් මහාන වෙච්ච හාමුදුරුවෝ තරුණ ස්වාමීන් වහන්සේ නමක් ඒ හාමුදුරුවෝ ගිහින් ඇහුවා අරහත්ත්වයට පත්වෙච්ච හාමුදුරුවෝ කෙනෙක්ගෙන් ස්වාමිනී ඔබ වහන්සේ මේ ආර්ය බඹසර සම්පූර්ණ කරගත්තේ කොහොමද කියලා. එතකොට ඒ හාමුදුරුවෝ කිව්වා මම මේ පංචස්කන්ධයේ උදේවැය දැකලානි මම පංචස්කන්ධයේ උදේවැය තමයි මම බැලුවේ. ඇත්තද කියලා ඒ හාමුදුරුවකින් තව හාමුදුරු කෙනෙක්ගෙන් ඇහුවා. කියන්න බෑනේ මේ වැරදිලාත් දන්නේ නැණි කියලා. ඒ හාමුදුරුවෝ ඔබ වහන්සේ කොහොමද නිවන් මාර්ගය සම්පූර්ණ කරගත්තේ? මම ආයුෂ්මතුනි මේ සතර මහා ධාතුවේ හටගෙන නිරුද්ධ වෙන විදිය මම බැලුවේ කියනවා. දැන් කතා දෙකක් නේ අර හාමුදුරුවෝ ලොකු අමාරුවකනේ වැටෙන්නේ. ඇයි ඒ දෙන්නම රහත් කතාන්දර දෙකක් තියෙන්නේ. තවත් කෙනෙක් ළඟට ගිහින් ඇහුවා හොඳයි ඔබ වහන්සේ කොහොමද ආර්ය බඹසර ජීවිතේ සම්පූර්ණ කරගත්තේ? ආයුෂ්මතුනි මම නම් මේ පටිච්ච සමුප්පන්න හේතුන් නිසා හටගන්න ඵල ධර්ම හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යනවා නේද කියලා මම ඕක තමයි මං දැක්කේ කියනවා. දැන් කතාන්දර තුනක් නේ. ඉතින් ওই විදිහට තවත් කෙනෙක් ළඟට ගිහින් ඇහුවාම ඒ හාමුදුරුවෝ කිව්වා මම මේ නාම රූපයන්ගේ හටගෙන නිරුද්ධ වෙන විදිය බැලුවේ කියලා. දැන් 4 දෙනා කතා හතරක් මෙහාට ලොකු අමාරුවකනේ පැටලෙන්නේ කෝක හරිද කෝක වැරදිද කියලා දන්නේ නැහනේ. ඊට පස්සේ ගිහින් බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහින් ඇහුවා ස්වාමීනි මේ අරහත්ත්වයට පත්වෙච්ච 4 දෙනෙක්ගෙන් කතාන්දර 4ක් ඇහුවේ කෝකද හරි කියලා ඇහුවා. ඒතර බුදුරජාණන් වහන්සේ කිව්වා මේ කෑල ගහක් හොයාගෙන යන මිනිහෙක් කෑල ගහ කොයි වගේද කියලා ගිහින් අහනවලු කෑල ගහ දැකපු මිනිහෙක්ගෙන්. එතකොට එයා කියනවලු මේ කෑල ගහ මොන වගේද කියලා හොම කියනවලු කෑල ගහ කියන්නේ හරියට මේ කළු පාටයි පිච්චිච්ච කණුවක් වගේ කියලා. ඉතින් මෙයාට හරියට අදහසක් ගන්න බැයිලු මේක ගැන. ඒ නිසා එයා තව කෙනෙක් ළඟට ගිහින් අහනවලු හොඳයි කෑල ගහ මොන වගේද? කෑල ගහ කියන්නේ රතු පාටයි හරියට මස් ඇදැල්ලක් වගේ කියලා. දැන් කතාන්දර දෙකක් නේ. එකම කෑල ගහයි. තව කෙනෙක්ගෙන් ගිහින් ඇහවලු කෑල ගහ මොන වගේද කියලා. කෑල ගහ කියන්නේ නිකන් පොතු ගැලවිලා යන කරල් පැලිලා යන ගහක්. තුනයි කතාන්දර. තව කෙනෙක්ගෙන් ඇහවලු කෑල ගහ මොන වගේද කියලා. එයා කිව්වලු කෑල ගහ කියන්නේ හරියට ලොකු කොළ තියෙන හොඳ හෙවණ තියෙන විශාල ගහක් කියලා. දැන් 4 දෙනා කතාන්දර 4ක් නේ කිව්වේ. ඉතින් කතාන්දර 4ම වරදි නෑ. කෑල ගහට එහෙම අවදි 4ක්ම තියෙනවා. සමහර කාලවල පොතු ගැලවිලා යන කාලයක් තියෙනවා. එතකොට අර පොත්තේ යටින් නැවුම් පොත්ත පේනකොට ටික රතු පාටයි වගේ. මල් පිපුණාම. ඒ වගේම කෑල ගහ මේ ටිකක් පරණ වෙන්න මේ කෑල ගහ කළු පාටට හුරු වෙනවා. කරල් පැලෙනවා කාලෙකට. කරල් පැලෙනවා මල් එහෙම ඇදිලා කරල් ටික මෙව වුණාම කරල් පැලෙනවා පොතු ගැලවෙනවා ගහේ. ඉතින් මේ කෑල ගහේ අවදි 4ක් කිව්වේ 4ම වරදක් නෑ. ඒ කෙනා අවබෝධයේ කරා පත් වුණු විදිහ ගැනයි කියන්නේ. අවබෝධයට පත් වෙන කෙනෙක් ඒකාන්ත වශයෙන් විදර්ශනා කරන්න ඕන. එයා පළවෙනියෙන් උපදව ගන්න ඕන විදර්ශනා ඥානය තමයි පින්වත්නි නාම රූප පරිච්ඡේදක ඥානය. අන්න ඒක ගැනත් මතක් කරන්න කියලා තියෙනවා. නාම රූප පරිච්ඡේදක ඥානය. නාම රූප පරිච්ඡේදක ඥානය කියලා කියන්නේ පින්වත්නි මේ මොන විදියට විදර්ශනා කළත් මේ අවබෝධය කියන තැන එක තැනකින් මතුවෙන්නේ. ඒ තමයි නාම රූපයන්ගේ යථාර්ථය දැකීමෙන් තමයි නිවනටපත් වෙන්න පුළුවන්. නාම රූප පරිච්ඡේදක ඥානය කියන එක උපදව ගන්න නැතුව කාටවත් රහත් වෙන්න බෑ. එහෙමනම් බණහල රහත් වෙන්න බෑ අද. ඇයි නාම රූප පරිච්ඡේදක ඥානයයි පච්චේ පරිග්ඝහ ඥානයයි සම්මර්ෂණ ඥානයයි කියන ඥාන තුන නව මහා විදර්ශනාවට කලින් උපදව ගන්න ඕන. මේ ඔක්කොම භාවනාවෙන් උපදව ගන්න ඒවා. භාවනාවෙන් උපදව ගන්නවා කියලා නිකන් මැජික් එකක් වගේ මේක උපදින්නේ නැහැ. ඒ මොහොතේ තමන් වෙන් කරලා හඳුන ගන්නවා භාවනාව තුලින් නාමයේමයි රූපයේමයි කියලා. මුළු විශ්වයම නාම රූප කියන දෙකට දාලා බලන්න පුළුවන් විදියට හොද්ද නුවණක් හදා ගන්නවා. දැන් මේ වෙලාවේ මේ අහගන්න එක මේක සුතමේ ඥානයක් ඔබ අහගන්නේ. ඒතර මේ සුතමේ ඥානය භාවනාමය ඥානයක් දක්වා දියුණු කරගත්තේ නැත්නම් අරහත්ත්වයටපත් වෙන්න බෑ. මේ සුතමේ හැබැයි ඉතින් දක්ෂ ඥානවන්ත කෙනෙකුට මේ සුතමේ ඥානයේ දේශනාව අහගෙන ඉද්දිම සමාධිය උපදින්න පුළුවන්. අන්න එහෙම එක්කුත් තියෙනවා. ඒ කාලේ මිනිසුන්ට ඒක වුණා. දැනුත් මට මේ මෑත කාලේ කෙනෙක් හම්බුණා මේ දේශනාව අහනකොට ඒ අහන දේශනාව අතරම තමයි සමාධිය උපදින්නේ. එතකොට මේ දේශනාව බොහොම ඥානවන්ත කෙනෙක් ඔය මේ ගම්පහ පැත්තේ ඉන්න මහත්තයෙක්. ඒ කියන්නේ බණ අහගෙන ඉන්න වෙලාවට සමාධිය උපදිනවා. කාලයක් ඉතින් හොඳට ඔය මේ
නුවර පැත්තේ ගිහින් ওই පේරාදෙණිය පැත්තේ අවුරුදු ගාණක් භාවනා කරපු මහත්තයෙක් මට ඉතින් බොහොම අවංකව මාත් එක්ක කතා කරද්දි කිව්වා බොහොම උගත් කෙනෙක්. ඉතින් මේ දේශනාව අහගෙන ඉද්දීම මේ බොහොම හොඳට සමාධිය උපදිනවා. එතකොට සමාධිය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති මිනිස්සුෙකුට සමාධිය තේරුම් කරන්නත් බෑ. නමුත් පින්වත්නි දැන් මේ භාවනාවෙන් නැතුව නිවන දකින්න බෑ. දැන් සමහර හාමුදුරුවෝත් කියනවා භාවනාව ඕනේ නැහැ කියලා. භාවනාව ඕනේ නැහැ කියලා කියන සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා. එතකොට ඒක බුදුරජාණන් වහන්සේගේ මූලික කතාවට ගැලපෙන්නේ නැහැ. සීල සමාධි ප්‍රඥා කියනකොට සමාධිය කියන එක භාවනාවෙන් තොරව අත්දකින්න එකක් නෙමෙයි. එහෙනම් සීලයයි ප්‍රඥාවයි කියන්නේ විතරක් බුදුරජාණන් වහන්සේ කියන්න එපායි. මේ බුදුරජාණන් වහන්සේ හොයාගත්ත මහා විශ්වකර්ම ශිල්පය තමයි සංසාර දුක නිමා කරගන්න විදිහට Tamange හිත හදා ගන්නවා. හිත හදාගත්තට පස්සේ එළියව වෙනස් කරන්න දෙයක් නැහැ. දැන් අපි බෞද්ධ කියන වෙස්යෙන් මේ එළියවනේ වෙනස් කර කර ඉන්නේ. එළියේ ගොඩාක් ඒ කියන්නේ හැට පේන රූප වෙනස් කර ගන්න හදනවා. එතකොට මෙහෙම ඇන්දෙයයි. ඔය විදියට අඳින්නේයි. ඔය විදියට කන්නේයි. ඔය වගේ එළියේ ඔක්කොම වෙනස් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කරන්නේ බුද්ධ දේශනාව උගන්වන්නේ එළියේව මොකක්වත් වෙනස් කරන්නේ නැතුව ඇතුලේ ඇති වෙන මේ මානසික ක්‍රියාවලිය තේරුම් අරගෙන ඇතුලේ කැළඹෙන්නේ නැති විදියට හිත හදා. එළියේ මොනවද දැක්කත් ඊට පස්සේ අවුලක් නැහැ. දැන් අපේ මිනිස්සු අවුස්සන්න ලොකු ඒවා ඕනද නැහැ. පොඩි දෙයකින් ඒ කියන්නේ පොඩි වචනයකින් අපි අවුස්සන්න බැරිද? පුළුවන්. එතකොට අපි බලනවා අපිට හොඳ වචන කියන ඒවාම ඇහෙන විදියට පරිසරය හදා ගන්නවා. ඒ කියන්නේ ඊට පස්සේ හොඳ අපි වර්ණනා කරන අය අපිට හිතවත් අය විතරක් ඇසුරු කරනවා. අහිතවත් අය කපා කොටලා අයින් කරලා දානවා. ඒ කියන්නේ අයින් කරලා දානවා අපේ ජීවිතවල. එතකොට අපි බලන්න එළියේව තමයි අපි කර ඉන්නේ. දැන් රස කෑම ටික අපි හදා ගන්නවා. රස නැතිව අපි හදන්නේ නැහැ. ඒ කියන්නේ එළියේ කෑම වෙනස් කරලා අපි ඇතුලේ දෙයක් වෙයි කියලා බලාගෙන ඉන්නවා. ඇත්තටම එළියේ මොකක්වත් කරාට ඇතුලේ මොකක්වත් වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එළියේ දේවල් වෙනස් කරලාත් ඇතුලේ වෙනසක් හදාගන්න බැරි කමක් නැහැ. ඒකනේ එහෙම බැරිකමක් නැහැ. ওই කැලෑවලට එහෙම ගොඩක් දෙනෙක් කියන්නේ බණ භාවනා කරන්න ඒකයි. මොකද එයා හිතාගෙන ඉන්නවා එළියේ දේවල් වෙනස් කරාම ඇතුලේ ගොඩක් වෙනස් වෙයි කියලා. ඇත්තටම එළියේ දේවල් වෙනස් කරාට ඇතුලේ ලොකු වෙනසක් කරන්න බෑ. වෙනසක් නොවෙනවමත් නෙමෙයි. නමුත් ඒක එච්චර උද්වේගකාරී නෑ පින්වත්නි. ඒක ගොඩාක් වේගවත් නෑ. දැන් මේ කාලේ බලන්න මේ කොවිඩ් වසංගතය නිසා හැමෝටම මේ ලොකු අර්බුදයක් නේ. ඉතින් මේ අර්බුදයට කවුරු හරි මිනිස්සෙක් අර මේ විස බීජ හරන දියර කෑන් එකක් කරේ එල්ලගෙන දැන් මේ මැදිරිය උඩට එනකොට හැමතැනම අතපොත ගාන තැන් වලට එහෙම ගහලා අල්ලනවා. පුළුවන් ද ඕක කරන්න. කෑන් එකකුත් කරේ එල්ලගෙන මෙනවා. වැඩට යනකොටත් ඕක එල්ලගෙනම යනවා මේ ඉස්සල්ලාම විස බීජ හරණය කරලා තමයි අතපොත ගාන්නේ. ඒ ඔක්කොම කරන්නේ එහෙම. පුළුවන් ද ඕක ප්‍රායෝගික කරන්න? බෑනේ. ඔක්කොටම වඩා ලේසිනේ මාස්ක් එකක් දාගත්තාම ප්‍රශ්න ඉවරයිනේ. අන්න ඒ වගේ මේ ඇතුලේ හිත හදාගත්තට පස්සේ එළියව වෙනස් කරන්න දෙයක් නැහැ. අපි එළියව ගොඩාක් වෙනස් කර ඉන්නවා. දැන් හොඳ රත් වෙච්ච පාරක් තියෙනවා කියලා හිතන්න. ඒ පාර හොඳටම රත් වෙලා නම් ඒකේ යන්නත් බැරි නම් මිනිහෙකුට. ඉතින් හොඳටම රත් වෙලා නම් ඒ පාරෙන්ම නම් යන්නත් තියෙන්නේ. මිනිස්සෙක් බලන හොඳම දේ තමයි වතුර බවුසරයක් ගෙනල්ලා වතුර ගහලා යනවා. පුළුවන් ද ඕක කරන්න? බෑ. ලේසිනේ සෙරෙප්පු දෙකක් දාගත්තම ප්‍රශ්න ඉවරයිනේ. අන්න ඒ වගේ එළියව වෙනස් නොකර තමන්ගේ හිත හදාගත්තට පස්සේ මේ එළියේ මොනවා වුණත් අවුලක් නැහැ. දැන් අපිට වෙලා තියෙන්නේ එළියේම අපි වෙනස් කර ඉන්නවා. දැන් කියන්නේ එළියේ කිසි දෙයක් වෙනස් කරන්නේ නැතුව බුදුදහම හිත හදාගන්න උගන්වනවා. දැන් ಭಾರತේ එකයි සමහර අය බුදුහාමුදුරුවෝ ළඟට එනකොට යා මේ අත් දෙකේ ලේ ගාගෙන ඇවිල්ලා ලේ පිය දාලා රහත් වෙච්ච අයනේ හිටියේ. අඟුලිමාල කියන්නේ අත් දෙකේ ලේ ටික පිය දාගෙන රහත් වෙච්ච උත්තමයෙක් නේ. වාසෙට්ටි කියන තෙරණිය තමන්ගේ ඇඳුමුත් ඉරාගෙන විශාල මානසික අර්බුදයකින් බුදුහාමුදුරුවෝ ළඟට එන්නේ. වාසෙට්ටි තමන්ගේ පුතා මැරිච්ච දුකට රතගාලවල් වල රැට රැය පහන් කරලා පුතා සොහොනට ගිහින් දැම්ම කියලා හිතාන සොහොනේ රැය පහන් කරලා බුදුහාමුදුරුවෝ ළඟට එන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟට එනකොට එයාට හරියට ඇඳුමක්වත් තිබුණේ නැහැ. ඇඳුම් ඉරාගෙන ඊට පස්සේ බොහොම මේ මානසික අවුලකින් විහාරයට හිමීට එනකොට බුදුහාමුදුරුවෝ එයාට කියන්නේ නෑනේ මේ කාන්තාව එළියට දාලා දොර වහන්න මේ සංඝයාත් ඉන්නවා මේ බාගෙට ඇඳගෙන මෙහෙම පුළුවන්ද මේ බණ කියන්නේ මේ භික්ෂුන් වහන්සේලාත් මෙතන ඉන්නවා. එහෙම කිව්වෙත් බුදුහාරු කිව්වේ නෑ අඩුම මෙයාගේ මේ ඇඳුම් හරියට මෙයාව මේ මොකක් හරි රෙදි කෑල්ලක් අරගෙන මෙයාව පටලවන්න කියලාවත් කිව්වේ නෑ. බුදුහාරු ළඟටම ආවහම උන්වහන්සේ එයාගේ මූණ දිහා විතරයි බලාගෙන හිටියේ. එයාගේ මූණ දිහා බලාගෙන හිටියා. එයාත් බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන හිටියා. විශාල මානසික අවුලකින් ආපු නෝනා කෙනෙක් නේ.
තරුණ කාන්තාවක් එකම දරුවා මැරුණට පස්සේ ඒ දුක දරා ගන්න බැරුව විශාල මානසික අවුලකින් බුදුහාමුදුරුවෝ ළඟට ආවි. ඒතර බුදුහාමුදුරුවෝ ළඟට මේ එක්ක වෙනම් බුදුහාරු කියන්න එපායි මේ වහම ওই පැත්තෙන් නතර කරගන්න කියලා. විශාල සංඝයා මැදින් මේ වගේ බාගෙට ඇඳගත්ත කාන්තාවක් එන එක මොනතරම් අශීලාචාරයිද කියලා කියන්න එපායි. බුදුහාරු ළඟටම ආවහම බුදුහාමුදුරුවෝ ළඟටම ආවන් පස්සේ ඇයිගේ මූණ දිහා විතරයි බලාගෙන හිටියේ. ඒ කරුණාබර නේත්‍රා සංගල ඇය දකින්නකොට එහෙම එයාගේ සිහිය ප්‍රකෘති වුණා කියනවා. ප්‍රකෘති වුණා කියනවා. එතකොට මේ බාහිර දේවල් වෙනස් කරන්න ඕනේ නැහැනේ හිත හදාගත්තට පස්සේ. ඉතින් අපි හිතාගෙන ඉන්නවා මෙතනට මේ විදියට අඳින්න ඕනේ. අතනට අර විදියට යන්න ඕනේ. මෙතනට එනවා නම් මේ විදියට පළඳින්න ඕනේ. ඒ කියන්නේ දැන් සමහර අය ඉන්නවනේ දැන් ඔය සීල් ගන්න එහෙම එනකොට උනත් මේ කියන්නේ මම කියන්නේ හැම වෙලාවකම පන්සලට ආවත් සීලයක් දිනු කරන්න එනකොට නම් කමන්නේ පන්සලට ආවත් අපි රත්තරන් බඩු දාන්නේ අපි ඕවා එපා. ඕවා හරියන්නේ නැහැ පන්සල් වලට කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට මේ විශාකාව මහලතා පළඳනාව දාගෙන විහාරයට එනකොට බුදුහාරෝ එයාටවත් දොර වහන්නේ නැහනේ. ඕක ගෙදර තියලනවා ඊට පස්සේ අපි බණ කතා කරමු. කතා කරන එක මේ සෝතාපන්න වෙච්ච නෝන කෙනෙක් නේද? ඇයි ඕක ගලවලා තියලා ඉන්න බැරිද කියලා. බුදුරජාණන් වහන්සේ එයාට එහෙම කියන්නේ නැහනේ. හේතුව තමයි අඳින පළඳිනේව මේ බාහිර දේවල් වලට සම්බන්ධ දේවල්නේ. එතකොට මේ හිත වෙනස් කරගන්න විදිහ මේ හිත වෙනස් කරගන්න කියලා කියනකොට මිනිසුන්ට පොඩි උත්තේජනයක් එනවා. නමුත් ඒ හිත වෙනස් කරගන්න එක එහෙම එකපාර කරන්න බෑ. එයා අර සමතේ දියුණු කරගෙන ආනාපාන සතිය, බුද්ධානුස්සතිය වගේ භාවනා දියුණු කරගෙන ගිහින් එයා අනිවාර්යෙන් නාම රූප පරිච්ඡේදක ඥානෙ උපදව ගන්න ඕන. නාම රූප පරිච්ඡේදක ඥානෙ උපදව ගත්තට පස්සේ නාම රූප පරිච්ඡේදක ඥානෙ කියලා කියන්නේ මේ අමූතු එකක් නෙමෙයි. නාමයේ මෙයයි රූපයේ මෙයයි කියලා වෙන් කරලා අඳුන ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ලෝකේ පින්වත්නි නාම රූප ධර්ම ටිකක් ඇති වෙලා නැති වෙලා යනවා. එච්චරයි වෙන්නේ හැම වෙලාවෙම. මේ හැම වෙලාවකම ඕක වෙනවා. එතකොට නාම රූප කියලා ධර්ම දෙකක් එකතු වෙනවා. ඒ එකතු වෙන එක අපි හඳුනා ගන්න ඕන මෙන්න මේකයි නාම රූප කියලා. දැන් නාමය කියලා කියන්නේ මොකද්ද? නාමය කියලා කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා. ඔන්න ඔය ධර්ම පහ රූපයත් එක්ක එකතු වෙනකොට රූපය කියලා කියන්නේ රූපය කියලා මේ සතර මහා ධාතුවෙන් හැදිච්ච රූපේ. ඇස කියන්නේ රූපයක්. මේ රූපේ තියෙන්නේ. ওই නාම රූප දෙක එකතු වුණාට පස්සේ තමයි පින්වත්නි තණ්හාව දක්වාම මේ ප්‍රශ්නේ උඩුදුවන්නේ. ඒතර මේ හැම වෙලාවකම මම දකිනවා, අපි දකිනවා, මගේ දේ, අපේ දේ කිය මේ මම කියන එකම මතුවෙලා එනවනේ. ඇත්තටම ওই මම කියන එක මතුවෙලා එන තාකල් සෝවාන් වෙන්නවත් බෑ. මම කියන ස්වභාවය තුල ඒකට අපි කියන්නේ සක්කාය දිට්ඨිය කියලා. සක්කාය දිට්ඨිය දුරු කරගන්න නම් නාම රූප පරිච්ඡේදක ඥානය කියන එක උපදව ගන්න ඕන. මේ හැම අත්දැකීමකම නාම රූප ධර්ම ටිකක් ඇති වෙලා නැති වෙලා යනවා. වෙන මොකක්වත් වෙන්නේ නැහැ පින්වත්. නාම ධර්මයි රූප ධර්මයි එකතු වුණාට පස්සේ තමයි මේ දැන් මේ පේන මට්ටම තියෙන්නේ. දැන් මාව ඔබට පේනවනේ. මේ පේන්නේ ඇස සම්බන්ධ ඔබට නාම රූප ධර්ම එකතු වෙලා තියෙන වෙලාවට. ඇස ඒ කියන්නේ නාම රූප ධර්ම එකතු වෙලා ආය නිරුද්ධ වෙලා යනවා. ආය එකතු වෙනවා නිරුද්ධ වෙලා යනවා. මේවා එක දිගට පවතින්නේ නැහැ. ඒ කියන්නේ ඒ වගේම තමයි මේ නාම රූප ධර්මයන් හැම එකකම ඇස කන නාසය දිවකය මනස කියලා ආයතන 6ක් තියෙනවනේ. මේ ආයතන 6ේම නාම රූප ධර්මයන් එකට සංයෝග වෙන්නේ නැහැ. සංයෝග වෙලා නිරුද්ධ වෙලා යනවා. නිරුද්ධ වුණාම ආය වෙන තැනකින් නාම රූප ධර්ම හට ගන්නවා. අන්න ඔහොම අමුතු එකක් මේක. ඒ කියන්නේ ඇස සම්බන්ධ නාම රූප ධර්මයන් එකතු වුණාම පේනවා. ඇස සම්බන්ධ නාම රූප ධර්මයන් නිරුද්ධ වුණාම නොපෙනී යනවා. එතකොට මේ පෙනි නිරුද්ධ වෙනවා. එක දිගට පේනවා නෙමෙයි. දැන් මේක එක දිගට පේනවා කියලානේ අපිට හිතෙන්නේ. දැන් මම මාව ඔබට පේනවා, ඔබ මට පේනවා. අපි අතර ඇති වෙන මේ සම්බන්ධය අතර ඔබට හිතෙන්නේ මේක එක දිගට පේනවා කියලා. පින්වත්නි මේක එහෙම නෙමෙයි. මේක පෙනෙනවා ආය නිරුද්ධ වෙනවා ආය පෙනෙනවා. ඒ වේගේ වැඩිකමට තමයි අපිට මොකද්ද මේක වෙන්නේ කියලා හිතාගන්න බැරි. මේකම තමයි අවිද්‍යාව කියලාත් කියන්නේ. ඇත්තට මේක ඉතා ගැඹුරු කතාවක්. ඉතින් හරියට මේ පහනක් තෙල් පිච්චි යනකොට පහන් තිරෙත් දැවි යනවා. එතකොට අර පහන් දැල්ලත් දැවි පත්තු වෙන්නේ. නමුත් පහන දිහා බලාගෙන ඉන්නකොට එකට පත්තු වෙනවා වගේ පේන්නේ. අන්න ඔය වගේ එකක් මේක වෙන්නේ. මේ විදුලිය තුලත් ඕක තමයි වෙන්නේ. ඒ කියන්නේ මේ සියලුම නාම රූප ධර්මයන් හටගෙන අනිත් එක තමයි පුදුමේ කියන්නේ මේ ඇස සම්බන්ධ නාම රූප ධර්මයන් එකතු වෙනකොට කන සම්බන්ධ නාම රූප ධර්මයන් නැහැ. ඒ කියන්නේ ඇහෙන්නේ නැහැ ඒ වෙලාවට. නමුත් දැන් අපිට හිතෙන්නේ නැද්ද පේන වෙලාවෙම ඇහෙනවා කියලා? හිතෙනවා. ඒ කියන්නේ ඇහි නිරුද්ධ වෙනවා, පෙනි නිරුද්ධ වෙනවා කියලා අපිට තේරෙන්නේ. එච්චරට උද්වේගකාරී.
එතකොට මේක මේ බණකින් ඇහුවට බෑ. මේක තමන්ගෙම හිතින් දකින්න පුළුවන් නාම රූප පරිච්ඡේදක ඥානෙ උපදව ගන්නකොට. එතකොට නාම රූප පරිච්ඡේදක ඥානෙදී නාම රූප වෙන්කර නාම රූප කියන්නේ මෙයයි කියලා හඳුන ගන්නවා. නාමයේ මෙය. ඒ කියන්නේ දැන් ඇස තියෙනවා, ඔන්න රූපයක් තියෙනවා. මේ සම්බන්ධ වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියලා පහක් ඇති වෙනවා. ඒ පහ ඇති වුණාම පේන්නේ. ඒවා ඇතිවි නැතිවි යනවා. ඒක හරි වේගවත්. එතකොට එහෙම ඇතිවි නැතිවි යන නාම රූප ධර්ම ටිකට තමයි මගේ ආත්මය කියලා මන් ටිකක් අල්ල ගන්න ගතිය තියෙන්නේ. ඉතින් මගේ ආත්මය කියලා අල්ල ගන්නත් දෙයක් නැහැ. මොකද හටගත්ත තැනම නිරුද්ධත් වෙලා යනවා. අන්න එහෙම එක. ඉතිරි නැතුවම නිරුද්ධ වෙලා යනවා. එතකොට මේ නාමයේ මෙයයි රූපයේ මෙයයි කියලා වෙන් කරලා හඳුන ගන්න එකට කියනවා නාම රූප පරිච්ඡේදක ඥානයි කියලා. ඒ කියන්නේ දැන් මේ වෙලාවේ දැන් බලන්න මේ ඒක පොදුවේ හැම මේ විශ්ව ලෝක ධාතුව තුළම මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාත්මක වීමක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඇහැ කියන්නේ රූපය, ඇහැ ඉදිරියට එන එකත් රූපය, ඒක දැනගන්න හිත නාමය. අන්න ওই විදිහට මුළු ලෝකයේම නාම රූප වශයෙන් දැනගන්න පුළුවන් වෙනවා. ආස්වාස ප්‍රාස්වාසයේ අයිති නාමයට භාවනා කරනකොට ඒක දැනගන්න හිත අයිති රූපයට. අන්න ඔය හිත දැන් අයිති නාමයට, ඒක ආස්වාස ප්‍රාස්වාසයේ අයිති රූපයට. ඔන්න ඔය වගේ මුළු විශ්වයේම නාම රූප කියලා දෙකට බෙදන්න පුළුවන් පින්වත්. ඕක ගැඹුරු කතාවක්. ඕක මේ පැයකින් හමාරකින් විස්තර කරගන්න පුළුවන් එකක් නෙමෙයි. එතකොට නාම රූප පරිච්ඡේදක ඥානය උපදව ගත්තට පස්සේ තමයි ඊට පස්සේ පච්චේ පරිග්ඝා ඥානය උපදින්නේ. ඒ කියන්නේ ඒක ඊට පස්සේ ඊළඟට උපදව ගන්න ඕන නාම රූප ධර්මයන් ඇති වෙන හේතුවක් දැනගන්න ඕන. දැන් බුදුදහම හේතුඵල වශයෙන් විස්තර කරන්නේ. නාම රූප ධර්මයන් ඇති වෙන හේතුවක් දැනගන්න ඕන. මොකක් නිසාද නාම රූප ධර්ම ඇති වෙන්නේ? නාම රූප ධර්ම ඉබෙන්ම හට ගන්නව නෙමෙයි. ඒවා හේතු සහිතව පහළ වෙන්නේ. මට ඕන විදියට පේනවත් නෙමෙයි. දැන් මට ඕන විදියට බලන්න බෑ. ඒ කියන්නේ මේ ඇහැ මගේ වසඟේ නෑ පින්වත්නි. කන මගේ වසඟේ නෑ. මට ඕන ඒවා අහන්න බෑනේ මේ කනින්. දැන් මෙතන හිතාගෙන ඉන්න මේ බණත් ඇහෙනවා. මේ මැදිරියේ මෙහා පැත්තේ මොකක් හරි තට්ටු කරන සද්දෙකුත් ඇහෙනවා කියලා. දැන් මට ඕන බණ අහන්න විතරයි. නමුත් මට මම බණ අහන්න විතරයි කැමති. මට බණ විතරක් ඇහෙවා කිව්වට බණ විතරක් ඇහෙයිද? නෑ. ඒ කියන්නේ එහෙමනම් මේ කන කියන එක මගේ වසඟේ නෑ. දැන් මම කැමති රූප මම ප්‍රිය කරන රූප විතරක් මගේ ඇහැට පෙනේවා කිව්වට එහෙම පේනවද? නෑ. අකමැති රූපද, අමනාප රූපද, අහිතවත් රූපද, තමන්ව අවුස්සන රූපද කීයක් රූප ඇහැ ඉදිරියට ආවොත් පේනවද? එහෙමනම් මතක තියාගන්න මේ ඇහැ කියන එක තමන්ගේ වසඟේ නෑ. දැන් කන කියන එකෙන් මම කැමති බණ විතරයි අහන්න කියලා දැන් මේ බණ රූපවාහිනියෙන් ගෙදර ඉඳලා ඇහෙනකොට බෞද්ධ නාලිකාවෙන් ඇහෙනකොට ගෙදර දරුවෝ කෑ ගහනවා වෙන්න පුළුවන්, ළමයි සද්දබද්ද කරනවා වෙන්න පුළුවන්, උයන පියන සද්ද ඇහෙන්න පුළුවන්, අල්ලපු ගෙවල් වල ඒ ඔක්කොම තමන්ට පුළුවන්ද? නෑ, මට බණ විතරක් ඇහෙවා කියලා ඔබට පුළුවන්ද මේ බණ අහගෙන ඉතුරු අය අහන්න නැතුව ඉන්න පුළුවන්ද? බෑ. ඒ කියන්නේ මේ ආයතන ලෝකේ මගේ වසඟේ නෑ. ඒ කියන්නේ මම සත්‍යයට කැමති වුණාට මට සත්‍ය විතරක් නෙමෙයි මේ කනට අසත්‍යයත් ඇහෙනවා. නින්දාවත් ඇහෙනවා. ප්‍රශංසාව විතරක් නෙමෙයි. එහෙමනම් මේවා මගේ වසඟේ නෑ. එහෙමනම් එකක් තමයි මේවා ඇයි මෙහෙම ඇති වෙන්නේ? හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම. නාම රූප ධර්මයන් එකතු වුණාම පස්සේ තමයි මේ ආයතන මට්ටමින් ක්‍රියාත්මක වෙන්නේ. අපි ඒවට කියනවා සලායතන කියලා නේ. සලායතන, චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවහායතන, කායායතන, මනායතන කියලා ආයතන 6ක් හැදෙනවා නාම රූප එකතු වෙනකොට. දැන් මේ වෙලාවේ ඔබේ ඇස නාම රූප ධර්මයන් එකතු වෙලා නිසා ඔබේ ඒකට කියනවා අපි චක්කායතනයි කියලා. වෙන වෙලාවට ඇස ඉන්ද්‍රියක් විදිහට ක්‍රියාත්මකයි එච්චරයි. දැන් මේ වෙලාවේ ඔබේ දිව ජීවහායතනෙ නෙමෙයි. ඇයි? දිව සම්බන්ධ නාම රූප එකතු වෙලා නැහැ මේ වෙලාවේ. රස දැනෙන්නේ නැහැ මේ වෙලාවේ. හැබැයි ඕන නම් මේ කෙල ටිකක් හරි රහ විඳින්න පුළුවන් දිව පැත්තට මනසිකාරය අරන් ගියොත් එහෙම. අන්න දිව පැත්තට ගිහින් බලන්නකො ටිකක් මේ වෙලාවේ. එතකොට මේ අහිච්චේවා එතනම නිරුද්ධයි. මොකක්වත් ඉතිරි නැතුව මතක නැතුවම යනවා. එතන ඒ මොහොතේ. හොඳට බලන්න. මනසිකාරය වෙන පැත්තකට ගියාට පස්සේ බණ ගැන වගේ වගක් නැහැ. ඒ ටික හටගෙන එතනම නිරුද්ධයි. ඒ කියන්නේ මේ හිත මේ මහා විස්මිත කතාවක් මේක. මේක පැය 5ක් 6ක් විස්තර කර කියන්න ඕන කතාවක්. දැන් මේ මොහොතේම වෙන පැත්තකට මානසිකාරය යවන්නකෝ. බණ ඒ අහගත්ත බණ ඇසහරහා කනහරහා ඇතිවෙච්ච නාම රූප ධර්මයන් එතනම නිරුද්ධ නැද්ද බලන්න. බණ ඔය මනෝවිඤ්ඤාණ, ඒ කියන්නේ මනස පැත්තට තමන්ගේ අවධානය යොමු කරන්නකෝ. මන ආයතනයේ පැත්තට. gedara ගැන හරි මොකක් හරි. එතකොට මේ බණ අහපුවා ඉතිරි නැතුවම නිරුද්ධ වෙලා තමයි අර මානසික අවධානයේ පැත්තට තමන්ගේ අවධානය යොමු වෙන්නේ. එහෙමනම්
මේ නාම රූප ධර්මයන් එකතු වෙච්ච තැනක තමයි ආයතන හැදෙන්නේ. ඊට පස්සේ ආයතනත් එක දිගට පවතින්නේ නැහැ. නාම රූප නිරුද්ධ වෙනකොට ආයතනයත් නිරුද්ධ වෙලා යනවා. මේ ආයතන හයෙන් අත්දකින්න ලෝකයේ කෙරේ මගේ ආත්මය කියලා මං තණ්හාවෙන් බැඳිලා යනවා ඇත්තට. ඉතින් මේ විදිහට බැඳිලා යෑමේ අවධානමක් තියෙනවා අපිට. දැන් මේවට හේතුවක් දැනගන්න. දැන් රූපය ඇති වෙන්නේ මොකක් නිසාද? ඔන්න නාම රූපය ඇති වෙන හේතුවක් දැනගන්න ඕන. මේ රූපය ඇති වෙන්නේ ආහාරයෙන් පින්වත්. මේ රූපය ආහාරයයි ඍතුවයි කර්මයයි චිත්තයයි හතරම බලපාලා මේ රූපේ වැඩ කරන්නේ. මේ රූපය ඇති වුණේ මේ විදිහට. ප්‍රධාන වශයෙන් මේ රූපේ නඩත්තු වෙන්නේ ආහාරයි. ඒ කියන්නේ එළියේ තියෙන සතර මහා ධාතුවකින් මෙතන සතර මහා ධාතුවක් නඩත්තු වෙනවා. එච්චරයි වෙන්නේ ඇත්තටම. එළියේ සතර මහා ධාතු දැන් එළියේ කන බොංචි විදියට හරි පරිප්පු විදියට හරි හාල් විදියට හරි ගන්න එක නතර කරලා දාන්නකෝ බලන්න මේ රූපේ නිකන් ගෙහෙල් ගහක් කැපුවා වගේ කඩා වැටෙන්නේ නැද්ද කියලා බලන්න. ආහාරයෙන් මේ රූපේ පවතින්නේ. ආහාරය නිරුද්ධ වෙනකොට රූපේ නිරුද්ධ වෙලා යනවා. අන්න හේතුවක් දකිනවා. ඊට පස්සේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය කියනව ටිකට නාම ධර්ම. ඒවා අල්ල හොයන්න බෑ. වේදනාව ඇති වෙන්නේ මොකක් නිසාද? ස්පර්ශය නිසා. ඒ කියන්නේ ඇහි ස්පර්ශයේ තිබ්බොත් තමයි ඇහි ස්පර්ශය කියන්නේ ඇහි රූපයයි ඇහි විඥානයයි තුන එකතු වීමනේ. ඒ තුන එකතු වෙච්ච තැනක තමයි පේන මට්ටම එන්නේ. එතකොට ඇහි පේන මට්ටම නිසා තමයි ඇහෙන් වේදනාව හටගන්නේ. සුඛ වේදනා, දුක් වේදනා දකින්නේව නිසා. සුඛ වේදනාවට hina වෙනවා, දුක් වේදනාවට අඬනවා. ඒ කියන්නේ එළිය රූපයට පුළුවන් අපිව අඬවන්න. පුදුම වහල්භාවයක් තියෙන මේ එළියට අපි. ওই වහල්භාවයේ බිඳිච්ච තැනක තමයි අරහත්ත්වය කියන්නේ. ඒ කියන්නේ එළිය රූපයට කිසිම දෙයක් නලවන්නත් බෑ, අඬවන්නත් බෑ. අවබෝධයටපත් වෙන්න නිකන් දැක්ක තැන අතහැරිලා යනවා. අපිට එළිය රූපයකට අපිව අඬවන්න බැරිද? පුළුවන්. එළිය රූපයකට අපිව නලවන්න බැරිද? පුළුවන්. අපිව කොච්චර සනසන්න පුළුවන්ද එළිය රූප වලට? එහෙමනම් ඒ කියන්නේ අපි අවබෝධයටපත් වෙලා නැහැ කියන එක එකෙන් කියවෙන්නේ. අවබෝධය කියලා කියන්නේ අකුප්පා චේතෝ විමුක්ති. ඒක හොලවන්න බෑ. එළිය රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම ඔක්කොම ඇති වෙන වෙලාවෙම අතහැරිලා යනවා. අවශ්‍ය නම් මානසිකාරය කරලා කල්පනා කරලා බලන්න බැරි කමක් නැහැ. නමුත් රහතන් වහන්සේගේ ස්වභාවය තමයි දැක්ක තැන, අහපු තැන, දැනුණු තැන, හිතුණු තැන එතනම අතහැරිලා යන එක. ඒක අවබෝධයටපත් වෙච්ච කෙනෙක්ගේ චින්තනයේ රටාව ඒක. එතකොට එහෙමනම් මතක තියාගන්න වේදනාව ඇති වෙන්නේ වේදනාව කියන්නේ නාම ධර්මයක්. වේදනාව ඇති වෙන්නේ මොකක් නිසාද? ස්පර්ශය නිසා. වේදනා සංඥාව ඇති වෙන්නේ සංඥාවත් ස්පර්ශය නිසා. ඇයි? ඇහෙන් රූප සංඥා අඳුනගන්නේ ඇහි ස්පර්ශය වුණොත් විතරයි. නැත්තම් රූප අඳුනගන්න බෑ. ඔය සංඥා විපල්ලාස වලට අහු වෙලා ඉන්නේ. මේ සංඥාව කියන්නේ තනි බොරුවක් ඇත්තටම. සංඥා කියලා අපි ගන්නේවා ඇත්තේවා නෙමෙයි. ඇහැ ඉදිරියට එන්නේ වර්ණ සටහනක් විතරයි. අපි මේ ඝන සංඥාවකින් මගේ දුව, මගේ පුතා, මගේ බිරිඳ, මගේ ආදරවන්තයා, ආදරවන්තිය කියලා ඇල්ලුවාට ඇත්තටම මගේ ආදරවන්තයා, ආදරවන්තිය කියලා අල්ලන්න පුළුවන් දෙයක් නම් බෙදලා බලන්නකෝ. වම ගහලා ඔක්කොම සතර මහා ධාතුවට බෙදලා කොයි කෑල්ලේද ආදරවන්තයා ඉන්නේ කියලා බෙදලා බලනකොට මොකක්වත් නැහැ කියලා තේරෙනවා මේ බෙද බලද්දී. ඒකට කියන්නේ විභජ්‍යවාදී කියලා බුදුදහම. ධාතු මනසිකාරයෙන් බලනකොට තේරෙනවා මොන තරම් මෝඩ වැඩක්ද මේ සතර මහා ධාතුවකට අහුවෙලා පිට ඔපේටම රැවටිලා ඒ ඔපයත් හැමදාම පවතිනවා නම් ඒත් කමන්නේ මොන තරම් මෝඩ වැඩක්ද මේ රාගය අවුස් ඉන්න එක කියලා තේරෙනවා. ඒවට ඉතින් අර භාවනා ක්‍රමත් එක්ක තමයි මේ අත්දැකීම් ඇති වෙන්නේ. එහෙම නැත්තම් ඔය මොනවා කිව්වත් නෑ මේකේ මොකක් හරි එකක් තියෙනවා කියලාමයි හිතෙන්නේ. කොච්චර කිව්වත් අහන්නේ මොකක් හරි තියෙනවා මේක නෑ මේකේ රසයක් තියෙනවාම කියලා හිතෙන්නේ. ඉතින් මේක සත්‍ය මේ ඝන සංඥාවටනේ අපි අහුවෙලා තියෙන්නේ පින්වත්නි. මේක සත්‍ය වශයෙන් පවතින දෙයක් නෑනේ මේකේ. ඉතින් ඒ කියන්නේ ඇහැ චක්කු ප්‍රසාදයේ මත පතිත වෙන වර්ණ සටහන. ඒකට අපි එක එක නම් දාලා තියෙනවා. සුදු මැණිකේ ලොකු මැණිකේ කී අපි නම් දාලා ඒවට. වර්ණ සටහන පතිත වෙනකොට. ඊට පස්සේ ඒක මතකෙ තියාගෙන නිමිති අනුනිමිතිත් හොඳට ඔළුවේ සටහන් කරගෙන අපි ඒවා සටහන් කරගෙන අපි ඔළුවේ තියාගෙන ඉන්නවා ඒක. ඊට පස්සේ ආයෙ දවසක දැක්ක ගමන්ම අර ඔළුවේ මතක් කරගත්ත එකත් එක මේක එළියක ගලපලා බලනවා. ආයෙත් උඩ ගැලපෙනවා නම් මගේ දරුවයි. ගැලපෙන්නේ නැත්නම් යා මගේ දරුවා නෙමෙයි කියලා අපි මේ විදිහට තමයි අපි ලෝකයේ දිහා දකින්නේ. එතකොට දැන් මේ විදිහට බලනකොට අපිට තේරෙනවා මේ නාම රූප ධර්මයන්ගේ පහළවීමක් තියෙන. මේවට හේතුවක් දැනගන්නවා. වේදනාවටත් හේතුව ස්පර්ශය, සංඥාවටත් හේතුව ස්පර්ශය, චේතනාවලටත් හේතුව ස්පර්ශය. වේදනා සංඥා චේතනා පස්ස ස්පර්ශය වේදනා සංඥා චේතනා පස්ස කියන එක ස්පර්ශය කියන එක හේතු කරගෙන තමයි මේ තුනම හටගන්නේ. ඊට පස්සේ වේදනා සංඥා චේතනා පස්ස කියන හතරම ඇති වෙන්නේ මානසිකාරය නිසා. ඔහොම තේරුම් ගන්න ඔය කියන්නේ පංචස්කන්ධය.
දැන් මේකේ අපිට කියලා තිබ්බනේ පංචස්කන්ධයට ගලපන්න කියලා. ඇත්තටම නාම රූප කියන්නේ වෙන කතාවක් නෙමෙයි පංචස්කන්ධයට. ඉතින් මේක අමුතුවෙන් තෝරන්න දෙයක්වත් නැහැ. නාම රූප කිව්වේ අර සමහර අයට තේරෙන්නේ නැතිකොට මේක හකුළු වල කියපු කතාවක් මේක. දැන් සමහර අයට පංචස්කන්ධය විස්තර කරාට තේරෙන්නේ නැහනේ. ඒ තේරෙන්නේ නැතිකමට මේක නාම රූප කියලා කෙටියෙන් නිකන් තේරෙන්න කියාපු භාෂාවක් මේක. දැන් බලන්න පංචස්කන්ධය නෙමෙයිද කියලා. රූපේ කියන්නේ රූපස්කන්ධය. ඊට පස්සේ නාම ධර්ම දැන් මෙතන තියෙනවා. වේදනාව කියන්නේ වේදනාස්කන්ධය. සංඥා කියන්නේ සංඥාස්කන්ධය. වේදනා සංඥා. චේතනා කියන්නේ චේතනා කියන්නේ සංකාරස්කන්ධය. අන්න. චේතනා කියන්නේ සංකාරස්කන්ධය. ඒ හිතේ චේතනා වලට තමයි මේ පංචස්කන්ධය සංකාර කියලා කියන්නේ. වන්න සංකාර කියන්නේ ඒකටයි. එතකොට හැබැයි අතන මානසිකාරය කියන්නේ සංකාරස්කන්ධයටයි. වේදනා සංඥා චේතනා පස්ස මානසිකාරය කියන්නේ මානසිකාරයයි චේතනාවයි දෙකමයි සංකාරස්කන්ධයට. එතකොට කො මේකේ විඥානස්කන්ධය? කොයිද විඥානස්කන්ධයක් තියෙන්නේ? දැන් ඔන්න ලොකු ප්‍රශ්නයක්. වේදනා සංඥා චේතනා පස්ස මානසිකාරය කියන එක මම ඉස්සෙල්ලා කිව්වා මේක පංචස්කන්ධයමයි කියලා. කො දැන් මේකේ විඥානස්කන්ධය? දැන් මෙතන ලොකු ප්‍රශ්නයක් නේ. දැන් බලන්න ස්පර්ශය කියන එක බෙදන්න. ස්පර්ශය කියන එකේ කාරණා කීයක එකතුවද? කාරණා තුනක එකතු. මොකද්ද කාරණා තුන? ඇසේනම් ඇහැයි රූපයයි විඥානය. අන්න බලන්න. එහෙනම් මෙතන ස්පර්ශය කියන්නේ විඥානස්කන්ධය. නාම රූප ධර්මයේ අයින් කරාම ස්පර්ශයේ තියෙන රූප ධර්මයේ අයින් කරාම ඉතුරු වෙන්නේ මොකද්ද? විඥානය. එහෙනම් ස්පර්ශයේ වේදනා සංඥා චේතනා පස්ස කියලා කිව්වේ විඥානස්කන්ධය. එහෙනම් මේ පංචස්කන්ධයමයි මේ කියන්නේ. ඉතින් මේ පංචස්කන්ධේ පස් තැනකදී විදර්ශනා කරාම හරි. අතීත පංචස්කන්ධ ලෝකයේ හටගෙන නිරුද්ධ වෙන ආකාරයත්, අනාගත පංචස්කන්ධ ලෝකයේ හටගෙන නිරුද්ධ වෙන බවත්, වර්තමාන පංචස්කන්ධ ලෝකයේද මේ මොහොතේද ඇතිවි නැතිවි යන බවත්, අජ්ජත්තික වශයෙන් ඇතුලේ මා තුල පවතින පංචස්කන්ධ ලෝකයේද ඇති වෙමින් නැති වෙන යන බවත්, බාහිර මගේ දරුවා මගේ දුව මගේ පුතා මගේ අම්මා තාත්තා කියලා බාහිර ලෝකෙත් මේ බඳුන් පංචස්කන්ධ ලෝකයක් ඇතිවි නැතිවි යන බවත්, ඒ බඳු පංචස්කන්ධ ලෝකයක් අනිත්‍යතෝ දුක්ඛතෝ සල්ලතෝ ගණ්ඩතෝ රෝගතෝ ඵලතෝ ඵලක්කතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ කියලා 11 ආකාරයකින් විදර්ශනා කරන්නයි තියෙන්නේ. ඉතින් පංචස්කන්ධේ විදර්ශනා කළත් හරි නාම රූප ධර්මයන් අල්ලගෙන විදර්ශනා කළත් හරි එතකොට අවබෝධයටපත් වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට අවබෝධය කරා යන ගැඹුරු ඕක ඉතින් අහගත්තට බෑ. ඕක හොඳ භාවනාවකින් ඉහළට හිත සමාහිත කරගෙන ඉතින් ඕක භාවනාවෙන් දකින්න ඕනේ. එතකොට Tamanට පේනවා මේ පංචස්කන්ධ ලෝකේ ඇතිවි නැතිවි යන විදිය. ඒක කායින්වත් අහන්න ඕනේ මේක කොහොමද කියලා. Tamanටම පේනවා Tamanගේ ස්කන්ධ ලෝකයේ උදේවැය දකින්න පුළුවන්. ඒ දැකීම දක්වාම ඔබට හිත හසුරුවා ගැනීමට මේ දේශනා උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා.